ආයුබෝවන් සුබ දවසක්. අද මම සූදානම් වන්නේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ 14 වන නිපුණතාව වන ව්‍යාපාර සාර්ථකත්වය සඳහා අලෙවි කළමනාකරණයේ දායකත්වයේ අගයයි යන්න පිළිබඳව ඔබ සමග සාකච්ඡා කිරීමට. හොඳයි. අපි පළමුවෙන් බලමු මෙම නිපුණතාවට අදාළ නිපුණතා මට්ටම් මොනවාද කියලා. අලෙවිකරණයෙන් ප්‍රශස්ත ඵල ලැබීමට අලෙවිකරණයට පදනම් වූ මූලික සංකල්ප විමසයි. අලෙවිකරණ දර්ශනයේ විකාශනය විමසමින් යෝග්‍ය අලෙවිකරණ දර්ශනය තෝරයි. නිෂ්පාදිත ඉදිරිපත් කළ යුතු පාරිභෝගික ඛණ්ඩය තීරණය කරයි. අලෙවිකරණ මිශ්‍රය හා එහි විචල්්‍ය ව්‍යාපාරිකයාගේ හා ගනුදෙනුකරුගේ දෘෂ්ටියෙන් විමසයි. පාරිභෝගිකයා තෘප්තිමත් කළ හැකි නිෂ්පාදිතයක් තීරණය කරයි. නිෂ්පාදන සඳහා උචිත සන්නමක් හා වෙළඳ ලකුණක් නිර්මාණය කරයි. නිෂ්පාදිත සඳහා ආකර්ශනීය ඇසුරුමක් හා ලේබලයක් සැලසුම් කරයි. නිෂ්පාදිත සඳහා යෝග්‍ය මිල තීරණය කරන අයුරු විමසයි. නිෂ්පාදිත පාරිභෝගිකයාට පත් කිරීම සඳහා සුදුසු බෙදා හැරීමේ මාර්ග තෝරයි. නිෂ්පාදිත අලෙවි කිරීම සඳහා යෝග්‍ය ප්‍රවර්ධන උපක්‍රම යෝජනා කරයි. එහෙමනම් මෙම විපුලතා මට්ටම් අතරින් අද දින මම මෙම දේශනයෙන් බලාපොරොත්තු වන්නේ මෙහි පළමු නිපුණතා මට්ටම පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීම. එනම් අලෙවිකරණයට පදනම් වූ මූලික සංකල්ප විමසයි යන්න. මෙහිදී ඔබ විසින් සාධනය කරගත යුතු ඉගෙනුම් ඵල කීපයක් තිබෙනවා. නිර්වචන ආශ්‍රයෙන් අලෙවිකරණය අර්ථ දැක්වීම කළ යුතු වෙනවා. වෙළඳපොළ යන්න පැහැදිලි කරගත යුතු වෙනවා. අලෙවිකරණ හර සංකල්ප ලයිස්තුගත කිරීම සහ එම සංකල්ප පැහැදිලි කර ගැනීම කළ යුතු වෙනවා. ඒ වගේම අලෙවිකරණයේ වැදගත්කම පැහැදිලි කරගත යුතු වෙනවා. එහෙමනම් අපි පළමුවෙන් බලමු අලෙවිකරණය සඳහා හැඳින්වීම. මෙය පොදුවේ සකස් කරගත් හැඳින්වීමක් වශයෙන් තමයි අපට සලකන්නට පුළුවන්. පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම මගින් තම ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීම සඳහා සිදු කරන පාරිභෝගිකයාගෙන් ආරම්භ වී පාරිභෝගිකයාගෙන් අවසාන වන පුළුල් ක්‍රියාවලියක් ලෙස තමයි අලෙවිකරණය පොදුවේ හඳුන්වා තිබෙන්නේ. මෙහිදී වැදගත් වනවා පාරිභෝගිකයාගෙන් ආරම්භ වී පාරිභෝගිකයාගෙන් අවසාන වන පුළුල් ක්‍රියාවලියක් යන්න මක්නිසාද අලෙවිකරණයේදී වැදගත් වන්නේ පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා ඉටු කරමින් ආයතනික අරමුණු ඉටු කර ගැනීම. එහිදී මෙම හැඳින්වීම වඩාත් ගැළපෙනවා. අපි දැන් බලමු අලෙවිකරණය පිළිබඳ වඩාත් විධිමත් නිර්වචන. මෙහිදී සමාජ දෘෂ්ටියෙන් විග්‍රහ කරන නිර්වචන දෙකක් සහ කළමනාකරණ දෘෂ්ටියෙන් විග්‍රහ කරන නිර්වචනයක් සාකච්ඡා කරනවා. ඉන් පළමුවෙන් ෆිලිප් කොට්ලර් සහ කෙවින් ලේන් කෙලර් යන මහාචාර්යවරුන් විසින් ඉදිරිපත් කර ඇති අලෙවිකරණය පිළිබඳ නිර්වචනය බලන්න. පුද්ගලයන්ගේ හා කණ්ඩායම්වල අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය වටිනාකමක් ඇති භාණ්ඩ හා සේවා වෙනත් අය ලවා නිර්මාණය කිරීම, ඉදිරිපත් කිරීම සහ නිදහසේ හුවමාරු කිරීම සඳහා වූ සමාජීය ක්‍රියාවලියක් ලෙසයි මෙම විද්වතුන් අලෙවිකරණය හඳුන්වා තිබෙනවා. එහි ඉංග්‍රීසි අනුවාදනය මම මෙහි දක්වා තිබෙනවා. ඒ අනුව අලෙවිකරණය සමාජීය ක්‍රියාවලියක් වශයෙන් මොවුන් දැක තිබෙනවා. ඒ වගේම තවත් සමාජීය දෘෂ්ටියෙන් බැලෙන නිර්වචනයක් ඇමරිකානු අලෙවිකරණ සංගමය ඉදිරිපත් කර තිබෙනවා. එනම් පුද්ගල හා සංවිධානමය අරමුණු තෘප්තිමත් කිරීම සඳහා හුවමාරු කිරීමට අවශ්‍ය අදහස්, භාණ්ඩ හා සේවා සංකල්පනය,
මිල කිරීම, ප්‍රවර්ධනය හා බෙදා හැරීම සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය අලෙවිකරණය යනුවෙන් හඳුන්වා තිබෙනවා. එයද සමාජ දෘෂ්ටියෙන් අලෙවිකරණය පිළිබඳ දැක්මක් තමයි ඉදිරිපත් කර තිබෙන්නේ. එහෙමනම් අපි දැන් බලමු අලෙවිකරණය කෙසේද කළමනාකරණ දෘෂ්ටියෙන් විග්‍රහ කරන්නේ කියලා. එහිදී මහාචාර්ය පීටර් ඩ්‍රකර් මහත්මයා විසින් ඉදිරිපත් කරන ලද ඉතාම කෙටි හැඳින්වීමක් තමයි අපි සැලකිලිට ගන්නේ. එනම් නිෂ්පාදිත විකිණීමේ කලාව අලෙවිකරණය. එහිදී එතුමා විස්තර කරන්නේ නිෂ්පාදිත විකුණා ගැනීම සම්බන්ධයෙන් අලෙවිකරුවා අනුගමනය කරන කලාව අලෙවිකරණය වශයෙන්. හොඳයි. අපි ඉගෙනුම්ඵල අනුව වෙළඳපොළ යන්න පැහැදිලි කරගත යුතු වෙනවා. මෙහිදී අලෙවිකරණයට අදාළව වෙළඳපොළ විස්තර කරන ආකාරයයි මා මෙහි දක්වා තිබෙන්නේ. ඔබ පළමු නිපුණතාව හැදෑරීමේදී වෙළඳපොළ යන්නට වෙනත් අර්ථකථනයක් ඉගෙන ගත්තා. නමුත් අලෙවිකරණය සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡාවකදී මෙම නිර්වචනය තමයි වෙළඳපොළ යන්නට වඩාත් උචිත වන්නේ. ඒ අනුව මෙහි දක්වනවා සමාන අවශ්‍යතා හා වමනා සහිත ඒවා හුවමාරු ක්‍රියාවලියක් මගින් තෘප්තිමත් කර ගැනීමට කැමැත්ත හා හැකියාව ඇති සත්‍ය හෝ විභව ගණුම්කරුවන්ගේ එකතුව වෙළඳපොළ යනුයි. එහෙමත් නැත්නම් උත්පාදිතයක් සඳහා සත්‍ය හෝ විභව ගණුම්කරුවන්ගේ එකතුව යනුයි. මෙහිදී සත්‍ය ගැනුම්කරුවන් වෙනුවෙන් අදහස් කරන්නේ දැනට එම නිෂ්පාදිත සම්බන්ධයෙන් වෙළඳපොළේ සිටින ගැනුම්කරුවන්, විභව ගැනුම්කරුවන් වශයෙන් හඳුන්වන්නේ අනාගතයේදී එම නිෂ්පාදිතය මිලදී ගැනීමට එළඹෙතැයි විශ්වාස කරන ගැනුම්කරුවන්. මේ සියල්ල එකතු කළ වෙළඳපොළ යනුවෙන් තමයි හඳුන්වන්නේ. මා මේ උපුටා ගන්නේ ෆිලිප් කොට්ලර් සහ ගැරි ආම්ස්ට්‍රෝන් යන දෙදෙනා විසින් ලියන ලද Principles of Marketing යන 16 වෙනි සංස්කරණයට අදාළව ඉදිරිපත් වී තිබෙන කරුණු අතරින් වෙළඳපොළ වර්ගීකරණයන් කීපයක් අපිට සැලකිලිට ගන්නට පුළුවන්. ඒ අනුව වෙළඳපොළේ සිටින ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා හා කැමැත්ත අනුව තමයි මෙම වර්ගීකරණයන් දක්වා තිබෙන්නේ. ඒ අනුව ප්‍රධාන වර්ගීකරණයන් දෙකක් හඳුන්වාගෙන තිබෙනවා. ඉන් එකක් තමයි පාරිභෝගික වෙළඳපොළ. මෙහි අදහස වන්නේ ගැනුම්කරු සිය පුද්ගල පරිභෝජනය හෝ කුටුම්බ පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන වෙළඳපොළ වශයෙන්. එහෙනම් දැන් බලන්න දෙවෙනි කොටස කාර්මික වෙළඳපොළ. ව්‍යාපාර ආයතනවලට අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ, විවිධ සම්පත් හා කාර්මික සේවා උවමාරු වන වෙළඳපොළ තමයි කාර්මික වෙළඳපොළ වශයෙන් හඳුන්වන්නේ. එහෙමත් නැත්නම් මෙය ව්‍යාපාරික වෙළඳපොළ එහෙම නැත්නම් ආයතනික වෙළඳපොළ යනුවෙන්ද හැඳින්විය හැකියි. දැන් බලන්න නූතන උවමාරු ආර්ථිකය යටතේ භාවිත වන මූලික වෙළඳපොළවල් කිහිපයක් ඉදිරිපත් වී තිබෙනවා. ඒවා පිළිබඳ දීර්ඝ විස්තරයක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට මෙය කෙටියෙන් හඳුන්වා දීමටයි බලාපොරොත්තු වෙන්නේ. එකක් තමයි සම්පත් වෙළඳපොළ. එයින් අදහස් කරන්නේ සාධක හිමියන්, එහෙම නැත්නම් නිෂ්පාදන සම්පත් හිමියන් ඔවුන්ගේ සම්පත් අලෙවි කිරීම සම්බන්ධයෙන් වන වෙළඳපොළ. නිෂ්පාදක වෙළඳපොළ. එයින් අදහස් කරන්නේ නිෂ්පාදකයින් තමන්ට අවශ්‍ය කරන ද්‍රව්‍ය මිලදී ගැනීම සහ නිපදවීමෙන් අනතුරුව ඔවුන්ගේ නිෂ්පාදිත විකිණීම සම්බන්ධ වන වෙළඳපොළ. තව එකක් දක්වා තිබෙනවා රජයේ වෙළඳපොළ. එයින් අදහස් කරන්නේ රජය යම් ආර්ථික ඒකකයක් වශයෙන් ගත් කල රජයට අවශ්‍ය දේවල් මිලදී ගැනීමත්, රජය විවිධ පාර්ශවයන් වෙත විවිධ භාණ්ඩ හා සේවා අලෙවි කිරීමත් කියන කටයුතු ඇතුළත් වෙළඳපොළ. ඒ වගේම පාරිභෝගික වෙළඳපොළ. පාරිභෝගිකයින් තම පෞද්ගලික හෝ කුටුම්බ පරිභෝජනය සඳහා තමන්ට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට අදාළ වෙළඳපොළ. ඒ වගේම අතරමැදියන්ගේ වෙළඳපොළ. එයින් අදහස් කරන්නේ සිල්ලර වෙළඳුන්, තොග වෙළඳුන්, නියෝජිතයන් යන ආදී නිෂ්පාදකයා සහ ගැනුම්කරු අතර සිටින අතරමැදියන් විසින් නිර්මාණය කරනු ලබන වෙළඳපොළ. මේ ඔබ දකින්නේ
ඊට අදාළ සටහනක් වෙළඳපොළ සකස් වී තිබෙන ආකාරය මෙය දැඩි ලෙස මතක තබාගෙන විභාගයට ලිවීමට සූදානම් වීමට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් වෙළඳපොළේ හැසිරීම පිළිබඳ ඔබ මෙයින් යමක් පැහැදිලි කරගනු ඇතැයි මා විශ්වාස කරමි. දැන් මම බලාපොරොත්තු වන්නේ අලෙවි කරන හර සංකල්ප පිළිබඳ සාකච්ඡා කිරීම. මෙහිදී අලෙවි කරන හර සංකල්ප යනුවෙන් අදහස් කරනු ලබන්නේ අලෙවි කරන ක්‍රියාවලිය පදනම් වී ඇති මූලික සාධක. ඒ අලෙවි කරන්නට පමණක් නොවේ වෙනත් විෂයන් සඳහාද හර සංකල්ප තිබෙනවා. ඒ සෑම අවස්ථාවකම හර සංකල්ප යනුවෙන් අදහස් කරන්නේ ඒ විෂය නැත්නම් එම සංකල්පය පදනම් වී තිබෙන මූලික සාධක, මූලික හරය යන්නේ. මෙහිදී අලෙවි කරන හර සංකල්ප වශයෙන් කරුණු විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබෙනවා. මා මෙහි ඉංග්‍රීසියෙන් දක්වා ඇත්තේ ෆිලිප් කොට්ලර් සහ කෙවින් ලේන් කෙලර් යන මහාචාර්යවරුන් 2016 දී පළ කරන ලද මාකටිං මැනේජ්මන්ට් නැමැති ග්‍රන්ථෙහි 15 වෙනි සංස්කරණයට අදාළව ඔවුන් දක්වා තිබෙන කරුණු ප්‍රමාණය. නමුත් අපගේ විෂය නිර්දේශය හා ගුරු මාර්ග උපදේශය අනුව ඊට වැඩි කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබෙනවා. එම නිසා අපි සියල්ල මෙහිදී සාකච්ඡා කරමු. මම අපි එක වටයක් මේවා කියවාගෙන යමු. ඉන් අනතුරුව ඒ එකිනෙක සංකල්පය වෙන වෙනම කෙටියෙන් පැහැදිලි කරමු. අවශ්‍යතා, වුමනා හා ඉල්ලුම, ඉලක්ක වෙළඳපොළ, පිහිටුවීම හා ඛණ්ඩනය, පිරිනැමුම් එහෙම නැත්නම් පිළිගැන්වීම සහ සන්නම්, අලෙවි කරන මාර්ග, ගෙවන ලද, අයිති කර ගන්නා ලද හා උපයන ලද මාධ්‍ය, හැඟීම හා නිරත වීම, වටිනාකම සහ තෘප්තිය, සැපයුම් දාම, තරඟකාරීත්වය, අලෙවි කරන පරිසරය, හුවමාරුව, ගනුදෙනු සම්බන්ධතා. ඒ අනුව හුවමාරුව, ගනුදෙනු සම්බන්ධතා යන හර සංකල්ප අපගේ ගුරු මාර්ග උපදේශයට එකතු වී තිබෙන කොටස් හැටියටයි මා හඳුන්වා දෙන්නේ. හොඳයි. අපි එමනම් සාකච්ඡා කර බලමු මේ එක් එක් හර සංකල්පයේ තිබෙන අන්තර්ගතය කුමක්ද කියලා. අවශ්‍යතා, වුමනා හා ඉල්ලුම. නිසා තුල ඇති කිසියම් මූලික පිළීමේ ස්වභාවයක් ඉටු කර ගැනීම නැතහොත් මිනිසාගේ පැවැත්ම තහවුරු කර ගැනීමට මූලික වශයෙන්ම සපුරාගත යුතු තත්ත්වය අවශ්‍යතා ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඔබ මෙම අදහස කලින් ඉගෙනගෙන තිබෙනවා. ඒ වගේම අවශ්‍යතාවකට අදාළව නිශ්චිත භාණ්ඩ හෝ සේවා හෝ සඳහා ඇති පුද්ගල ආශාව එහෙම නැත්නම් කැමැත්ත තමයි වමනාව ලෙස සැලකෙන්නේ. එහෙම නැත්නම් පුද්ගලයෙකු සිය අවශ්‍යතා සපුරා ගැනීමට නිශ්චිත නිෂ්පාදිත වලට යොමු වීම වමනා යනුවෙන්ද හැඳින්විය හැකියි. අවශ්‍යතාවක් ඉටු කර ගැනීම සඳහා ඇතිවන වමනාව හා එම අවශ්‍යතාව ඉටු කර ගැනීමට නිෂ්පාදිතයක් මිලදී ගැනීමට ඇති හැකියාව නිසා ඇතිවන තත්වයක් ඉල්ලුම ලෙස හැඳින්විය හැකියි. තවදුරටත් පැහැදිලි කළොත් පුද්ගලයෙකුට තමන්ගේ වමනාව සපුරා ගැනීමට නිෂ්පාදිතයක් සම්බන්ධයෙන් තිබෙන කැමැත්ත සහ ක්‍රය ශක්තිය ඉල්ලුම යනුවෙන් හැඳින්විය හැකියි. දැන් බලන්න ඊළඟ අලෙවි කරන හර සංකල්පය ඉලක්ක වෙළඳපොළ පිහිටුවීම හා වෙළඳපොළ ඛණ්ඩනය. මේ පිළිබඳව අපි ඉදිරි නිපුණතා මට්ටමකින් නැවත ඉගෙන ගන්න ලබනවා. මෙහිදී මෙම වචනවල හැඳින්වීම පමණක් ඉදිරිපත් කරනවා. කිසියම් නිෂ්පාදකයෙකු තම නිෂ්පාදිත අලෙවි කිරීම සඳහා සමස්ත වෙළඳපොළෙන් නිශ්චිත පාරිභෝගික පිරිසක් කෙරෙහි අවධානය යොමු කිරීම. එහෙම නැත්නම් පාරිභෝගික කණ්ඩායමක් තෝරාගෙන තම නිෂ්පාදිතය ඒ අය වෙනුවෙන්ම හඳුන්වා දීම සඳහා වන වෙළඳපොළ ඉලක්ක වෙළඳපොළයි. ඒ වගේම කිසියම් නිෂ්පාදිතයක් පිළිබඳව පාරිභෝගිකයාගේ මනසෙහි යහපත් ආකල්පයක් එහෙම නැත්නම් හැඟීමක් එහෙමත් නැත්නම් ධනාත්මක ආකල්පයක් ගොඩනැගීම තමයි පිහිටුවීම. එහෙම නැත්නම් ස්ථානීකරණය යනුවෙන් අදහස් කරන්නේ. ඒ වගේම සමස්ත වෙළඳපොළ සමජාතීය පාරිභෝගික කණ්ඩායම් ඇතුළත් වන පරිදි උපකොටස් වලට බෙදීම
වෙළඳපොළ ඛණ්ඩනය යනුවෙන් හැඳින්විය හැකියි. දැන් බලන්න පිරිනැමුම් සහ සන්නම්. මෙහිදී නිෂ්පාදිත යන්න වරහන් ඇතුලේ දක්වා තිබෙන්නේ පිරිනැමීම යනුවෙන් හඳුන්වන්නේ නිෂ්පාදිතයක් ඉදිරිපත් කරනවා යන. ව්‍යාපාරිකයන් විසින් ගනුදෙනුකරුවෙකුගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන වටිනාකම් සමූහය පිරිනැමුම් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ අනුව මා කලින් දැක්වූ පරිදි පිරිනැමුම් නිෂ්පාදිත සැපීම මගින් ඉටු කරනු ලබනවා. සන්නමක් යනුවෙන් හඳුන්වන්නේ වෙළඳපොලේ තරඟකාරී නිෂ්පාදිත අතුරෙන් තම නිෂ්පාදිත වෙන්කර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන අක්ෂර කාණ්ඩයක් හෝ ලාංඡනයක් හෝ ඒවාෙහි සංකලනය. මෙම අදහස් දෙකෙහි අන්තර් සම්බන්ධතාවය තමයි නිෂ්පාදිතයක් පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කිරීමේදී එය පාරිභෝගිකයාට මතක තිබෙන ආකාරයට ඔහුගේ මනසේ රැඳෙන ආකාරයට හොඳ නම ඇතිව ඉදිරිපත් කළ යුතුය යන්න. එම නම තමයි අපි මෙහිදී සන්නම යනුවෙන් හඳුන්වනු ලබන්නේ. හොඳයි, අපි ඊළඟට සාකච්ඡා කරන්නට යන්නේ අලෙවිකරණ මාර්ග යන. ඉලක්ක වෙළඳපොළ වෙත ළඟාවීමට අලෙවිකරුවෝ යොදා ගන්නා විවිධ ප්‍රවේශයන් තමයි අලෙවිකරණ මාර්ග ලෙස හඳුන්වා තිබෙන්නේ. ඒ අනුව සංනිවේදන මාර්ග, බෙදා හැරීමේ මාර්ග හා සේවා මාර්ග යනුවෙන් ප්‍රධාන අලෙවිකරණ මාර්ග එහෙම නැත්නම් ප්‍රවේශ තුනක් සඳහන් වෙනවා. ඒ අනුව මා මෙහි එම මාර්ග පිළිබඳ වැඩි විස්තරයක් ඉදිරිපත් කර තිබෙනවා ඉංග්‍රීසියෙන්. එහි අදහස් අපි සරලව බලමු. සංනිවේදන මාර්ග යනුවෙන් හඳුන්වන්නේ අලෙවිකරුවෙකු තම ඉලක්ක වෙළඳපොළ වෙත ළඟාවීම සඳහා යොදා ගනු ලබන විවිධ සංනිවේදන මාධ්‍යයන්. පුවත්පත්, රූපවාහිනිය, දුරකථනය, තැපැල්, එවැගේම බිල්බෝඩ්ස් යනුවෙන් හඳුන්වන ප්‍රචාරක පුවරු යන ආදී දේවල් යොදාගෙන ඔවුන්ට පුළුවන් වෙළඳපොළට පිවිසෙන්නට. එමත් නැත්නම් පෞද්ගලිකව ඔවුන් විසින් පාවිච්චි කරන විද්‍යුත් තැපැල් ලිපින, අන්තර්ජාල බ්ලොග් අඩවි යන ආදී යොදාගෙනත් අලෙවිකරුවන්ට ඔවුන්ගේ ඉලක්ක වෙළඳපොළ වෙත ළඟා වෙන්නට පුළුවන්. ඒ වගේම දෙවනුව දක්වා තිබෙනවා බෙදා හැරීමේ මාර්ගය. අප ඉදිරියේදී මේ පිළිබඳව වැඩියෙන් ඉගෙන ගන්න ලබනවා. මෙහිදී බෙදා හැරීමේ මාර්ග යනුවෙන් අදහස් කරන්නේ නිෂ්පාදකයා සහ ගනුදෙනුකරුවා අතර සිටින අතරමැදියන් සහිත හෝ රහිත මාර්ග. ඍජුවම ගනුදෙනුකරුවාට සැපයීම හෝ එමත් නැත්නම් බෙදා හරින්නන් ඉන් අදහස් කරන්නේ තොග වෙළඳුන් හෝ සිල්ල වෙළඳුන් නියෝජිතයන් යන පිරිස් යොදාගෙන වෙළඳපොළට ප්‍රවිෂ්ඨ විය හැකි බවයි. ඊළඟට සේවා මාර්ග මේන් අදහස් කරන්නේ අලෙවිකරුවා වෙළඳපොළ වෙත තම නිෂ්පාදිතය රැගෙන යාමේදී ඊට අනුබද්ධ වන සේවා. ඔබ මෙය 10 වෙනි නිපුණතාවයේදී ඉගෙන ගන්නවා ප්‍රවාහන හා සැපයුම් සේවා පාඩමේදී. සැපයුම් සේවා යනුවෙන් ඒ අනුව ගබඩා කිරීම, බෙදා හැරීම, මුදල් හා රක්ෂණ කටයුතු යන ආදී දේවල් හරහා වෙළඳපොළට ප්‍රවේශ වෙනවා යනවා. හොඳයි, අපි දැන් බලමු ඊළඟ අලෙවිකරණ ආර සංකල්පය ගෙවන ලද, අයිති කර ගන්නා ලද හා උපයන ලද මාධ්‍යයන්. ආයතනයක් කිසියම් මුදලක් ගෙවා රූපවාහිනී, සංගරා, සජීවී සංදර්ශක, වෙළඳ දැන්වීම් පුවරු යන ආදී මාධ්‍යවල පළ කරන දැන්වීම් තමයි ගෙවන ලද මාධ්‍ය ලෙස අදහස් කරන්නේ. මක්නිසාද අලෙවිකරුවා හෝ නිෂ්පාදකයා මෙම මාධ්‍යවලට යම් මුදලක් ගෙවා තමයි තමන්ගේ පණිවිඩය ගනුදෙනුකරුවා වෙත යවන්නේ. නමුත් දෙවනුව සඳහන් වන්නේ අයිති කර ගන්නා ලද මාධ්‍ය යන්නේ. ඒ අනුව ආයතනය තමාගේම වෙබ් අඩවි, මුහුණු පොත වැනි මාධ්‍යවල පළ කරන දැන්වීම් අයිති කර ගන්නා ලද මාධ්‍ය ලෙස හඳුන්වන්නට පුළුවන්. එම මාධ්‍ය ආයතනය විසින් සතු කරගෙන තිබීම නිසා අයිති කර ගන්නා ලද මාධ්‍ය වශයෙන් හඳුන්වනු ලබනවා. එම නිසා ආයතනයට අවශ්‍ය ඕනෑම විටක පණිවිඩ මෙම වෙබ් අඩවි වලට ඇතුළත් කිරීම හෝ ඉවත් කිරීම කළ හැකි මුදල් ගෙවීමකින් තොරව. ඊළඟ අදහස තමයි පාරිභෝගිකයන් හෝ ආයතනයට පරිබාහිර පුද්ගලයන්
ස්වේච්ඡාවෙන් ආයතනයේ සන්නම පිළිබඳ කටවචනය සර්පිලාකාර අලෙවිකරණය වැනි මාධ්‍ය මගින් කරනු ලබන සංනිවේදනය. මෙහිදී ආයතනය කිසිදු වීදමක් දරන්නේ නැහැ. ආයතනයේ පරිබාහිර පුද්ගලයන් බොහෝ විට එම ආයතනයේ නිෂ්පාදිත මිලදී ගන්නා පාරිභෝගිකයන් විය හැකි. එහෙම නැත්නම් ප්‍රජා විය හැකි. ඕනෙම ආයතනයේ සන්නම් පිළිබඳව හෝ නිෂ්පාදිත පිළිබඳව කටවචනයෙන් අනිත් අය සමග කරන කතාවල සර්පිලාකාර අලෙවිකරණය යන්නේ අදහස් කළේ එක් අයෙක් තව කීප දෙනෙකුට කියනවා එම පිරිස තවත් පිරිසකට කියනවා මේ ආදි වශයෙන් විකාශනය වෙන්න යන සංනිවේදනයක්. මේ විදිහට ආයතනයට උපයා ගැනීමක් කරන්න පුළුවන් මහ ජන අදහස්. ඒ තමයි ඔවුන් උපයා ගන්නා ලද මාධ්‍ය යනුවෙන් අදහස් කරන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරමු හැඟීම හා නිරත වීම. මෙයත් කලින් සාකච්ඡා කරලාද මාධ්‍ය වලටම සම්බන්ධතාවයක් දක්වනවා. සංනිවේදන මාධ්‍ය අතරින් තමා එනම් ආයතනය භාවිතා කරන සංනිවේදන මාධ්‍ය කොතරම් විෂයපතයක් ආවරණය කරනවාද යන්න පිළිබඳ ව්‍යාපාරිකයාගේ දෘෂ්ටිය එහෙම නැත්නම් හැඟීම තමයි මෙතනදී හැඟීම ලෙස අදහස් කරන්නේ. ඒ වගේම පාරිභෝගිකයා එම සංනිවේදන මාධ්‍ය කෙරෙහි කොතරම් දුරට අවධානය යොමු කරනවාද ඒ වගේම එම සංනිවේදන මාධ්‍ය සමග සක්‍රිය ලෙස සම්බන්ධ වෙනවාද යන්න තමයි නිරත වීම යන්නෙන් අදහස් කරන්නේ. ආයතනයේ කාලවිලක්ක සාර්ථක වීමට නම් ආයතනික හැඟීම සහ ගණනකරුවන්ගේ නිරත වීම ඒකාග්‍ර විය යුතුයි. එහෙම නැත්නම් ඒවා එකිනෙකට ගැළපිය යුතුයි. එසේ නොවුනහොත් මෙම සංනිවේදනය සාර්ථක වන්නේ නැහැ. ඊළඟට බලන්න වටිනාකම සහ තෘප්තිය. වටිනාකම යනුවෙන් අදහස් කරන්නේ පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමට යම් නිෂ්පාදිතයකට ඇති හැකියාව පිළිබඳව පාරිභෝගිකයා විසින් කරනු ලබන සමස්ත ඇගීම. එම සමස්ත ඇගීම සඳහා නිෂ්පාදිතයක ගුණත්වය, ඒ සමග සැපේන සේවා සහ එහි මිල යන සාධක ත්‍රිත්වය සැලකිලිට ගන්න. මෙහිදී නිෂ්පාදිතක වටිනාකම ඉහළ නැංවීම සඳහා ගුණත්වය හා ඒ සමග සපයනු ලබන සේවා හොඳ තත්ත්වයෙන් පැවතීම ඉවහල් වුවද නිෂ්පාදිතයක වටිනාකම අඩුවීම සඳහා බලපානවා එහි මිල වැඩිවීම. එහෙමනම් පාරිභෝගිකයන් ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වන්නේ ඉහළ ගුණත්වයක් සහිත හොඳ සේවාවක් සමග සැපේන අඩු මිල නිෂ්පාදිතයක්. ඒ අනුව තමයි ඔහුගේ වටිනාකම වැඩි වන්නේ. ඒ වගේම පාරිභෝගිකයා අපේක්ෂා කරන ආකාරයට නිෂ්පාදනයක් බිහි කිරීම මගින් පාරිභෝගිකයා අත්පත් කරගනු ලබන සතුට තමයි තෘප්තිය යනුවෙන් අදහස් වන්නේ. ඒ අනුව වටිනාකම සහ තෘප්තිය අතර සම්බන්ධයක් පවතී. එමෙන්ම මෙම සංකල්පය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මක්නිසාද එක් එක් පුද්ගලයාට නිෂ්පාදිතය, එහි ගුණත්වය, මිල යනාදී ගුණාංග සංජානනය වන ආකාරයට තමයි ඔහුට එහි වටිනාකම සහ තෘප්තිය දැනෙන්නේ. ඒ නිසා පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ පිළිබඳ සංජානනයන් වෙනස් වෙනවා. සැපයුම් දාම. ඔබට මේ පිළිබඳව ප්‍රවාහනා සැපයුම් සේවා පාඩමේ තවදුරටත් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. නමුත් මෙහිදී අපි මේ සරල අදහස බලමු. ගණනකරුවන්ගේ අවශ්‍යතා සැපීමට නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමත් නිෂ්පාදිත නිර්මාණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇනුම් කිරීමේ සිට අවසාන පාරිභෝගිකයාට පත් කිරීම හා ඉන්පසු දායක වන්නා වූ සියලුම ප්‍රවාහ සැපයුම් දාම ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ අනුව ආයතනය වෙත ගලාගෙන එන ප්‍රවාහය සහ ආයතනයෙන් පිටතට අවසාන පාරිභෝගිකයා වෙතට ගලාගෙන යන ප්‍රවාහය යන අංශ දෙකම වැදගත් වෙනවා. ඒ වගේම තරඟකාරීත්වය, විභව හා පවතින සමජාතීය නිෂ්පාදිත සහ ආදේශකයන් මගින් ඇති කරනු ලබන බලපෑම තමයි තරඟකාරීත්වය ලෙස අදහස් කරන්නේ. එය සරලව විග්‍රහ කෙරුවොත් යම් නිෂ්පාදිතයකට වෙළඳපොලේ පවතින සමජාතීය නිෂ්පාදිත සහ ආදේශන නිෂ්පාදිත මගින් ඇති කරනු ලබන බලපෑම. මේ මට්ටම් කීපයකින් ඇතිවන්නට පුළුවන්. එක් ආකාරයක් තමයි සන්නම් තරඟකාරීත්වය. නිෂ්පාදකයන් අතර සන්නම් සඳහා වන තරගය. එහිදී එක සමානව හෝ කිට්ටුවෙන් යන සන්නම් යොදාගෙන
ප්‍රබල නිෂ්පාදකයක් සමග තරඟ කිරීමට උත්සාහ කිරීමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම කර්මාන්ත තරඟකාරීත්වය. ආයතන කීපයක් එකම කර්මාන්තයක යෙදී සිටින විට ඔවුන් අතර පවතිනා වූ තරඟය. නිදසුනක් හැටියට දැක්වුවොත් අපි තමු බස් කර්මාන්තය කියලා. බස් කර්මාන්තයේ ආයතන විශාල පිරිසක් සිටිනවා. ඔවුන් අතර ඔවුන් මහමග මගින් ප්‍රවාහනය කිරීමේදී විශාල තරඟයකට මුහුණ පානවා. ඒ වගේම ස්වරූප තරඟය. යම් නිෂ්පාදකයෙක් වලවිකරුවෙක් තමන්ගේ නිෂ්පාදිත ඉදිරිපත් කරන ස්වරූපය එහිදී සැකසුම් කරන විදි ඉදිරිපත් කිරීම, බෙදා හැරීම, පශ්චාත් අලෙවි සේවා යනාදී මෙම වෙළඳපොළ අලෙවි කරන ස්වරූප අතර තරඟකාරීත්වයක් පවතින්න පුළුවන් සමජාතීය නිෂ්පාදකයන්ගේ. ඒ වගේම පොදු තරඟකාරීත්වය සෑම ව්‍යාපාරිකයෙක්ම සමජාතීය බව හෝ ආදේශන බව නොසලකා හැමෝම පොදු තරඟයකට අවතීර්ණ වී සිටිනවා. ගණනකරුවන් අත තිබෙන මුදල් ඔවුන් වෙත අද්දවා ගන්නේ කෙසේද කියා විමසා බැලීමට. හොඳයි. ඊළඟට අලෙවි කරන පරිසරය. ව්‍යාපාරයක අලෙවි කරන උපාය මාර්ග හා අලෙවි කරන හැකියාවන්ට බලපෑම් කරනු ලබන කාර්ය හා පුළුල් පරිසර සාධක හා බලවේගයන් අලෙවි කරන පරිසර ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ අනුව අලෙවි කරන කාර්ය පරිසරය සහ පුළුල් පරිසරය ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන්. එදී අලෙවි කරන කාර්ය පරිසරය යන්නට ව්‍යාපාරය හා සම්බන්ධ සැපයුම් කරුවන්, බෙදා හරින්නන්, අලෙවි කරුවන් සහ ඉලක්ක ගණනකරුවන් අන්තර්ගත වෙනවා. ප්‍රජා විද්‍යාත්මක, ආර්ථික, ස්වභාවික, තාක්ෂණික, දේශපාලන, නීතිමය, සමාජ හා සංස්කෘතිකමය යන බලවේග අලෙවි කරන පුළුල් පරිසරයට අදාළ වෙනවා. මේ ඔබ පළමු නිපුණතාවය ඉගෙනගත්තු සාර්ව පරිසරයටම සමාන වෙනවා. දැන් බලන්න හුවමාරුව. වටිනාකම ඇති යමක්, ඒ කියන්නේ නිෂ්පාදිතයක් ද්විපාර්ශවීය එකඟතාවයක් මත එම පාර්ශවයන් අතර ගනුදෙනු වීම තමයි හුවමාරුව ලෙස හැඳින්විය හැකියි. හුවමාරුවක් සම්පූර්ණ වීම සඳහා අනිවාර්යයෙන්ම තිබිය යුතු කොන්දේසි කිහිපයක් තිබෙනවා. ඒවා මා මෙහි දක්වා තිබෙනවා. අවශ්‍යයෙන් දෙපාර්ශවයක් සිටිය යුතු වීම, එක් එක් පාර්ශවය සතු වටිනාකමක් ඇති යමක් තිබිය යුතු වීම, එක් එක් පාර්ශව අතර අදහස් හුවමාරුවට හා බෙදා හැරීමට හැකියාව තිබිය යුතු වීම, එකිනෙක පාර්ශවයන්ට යමක් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නිදහස තිබීම, ඒ වගේම එක් එක් පාර්ශවයන් විසින් අනෙක් පාර්ශවය සමග ගනුදෙනු කිරීම යෝග්‍යයි විශ්වාස කළ යුතු වීම. දැන් බලන්න ගනුදෙනු. හුවමාරුවක් සමග ගනුදෙනුවක් ඇතිවන අතර පාර්ශව දෙකක් හෝ කීපයක් අතර එය සිදුවන්නට පුළුවන්. පාර්ශව දෙකක් හෝ කීපයක් අතර වටිනාකම වෙළඳාම් වීම ගනුදෙනුවක් ලෙස අර්ථකථනය කරන්නට පුළුවන්. ඒ අනුව හුවමාරුවක් ඇති වූ බවට ගනුදෙනුව සාක්ෂියක් ලෙස පිළිගත හැකියි. සම්බන්ධතා. හුවමාරුව හා ගනුදෙනු සාර්ථකව සිදුවීමට නම් එකිනෙක පාර්ශව අතර යහපත් සම්බන්ධතා ඇතිවීම අවශ්‍යයි. නූතනයේ මෙය සම්බන්ධතා අලෙවිකරණය, රිලේෂන්ෂිප් මාකටිං යනුවෙන් අදහස් කරන ලබනවා. ව්‍යාපාර ආයතනය සමග සම්බන්ධ වන ප්‍රධාන පාර්ශව වන ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, බෙදා හරින්නන් ඇතුළු අනෙකුත් පාර්ශව අතර දිගුකාලීනව අන්‍යෝන්‍ය වශයෙන් දෙපාර්ශ්වයම තෘප්තිමත්, ඒ වගේම ලාභදායී සම්බන්ධතා ගොඩනැගීම තමයි සම්බන්ධතා අලෙවිකරණය යනුවෙන් අදහස් කරනු ලබන්නේ. හොඳයි. අපි දැන් ප්‍රවේශ වන්නේ අලෙවිකරණයේ වැදගත්කම සාකච්ඡා කිරීමට. අලෙවිකරණය සෑම පුද්ගලයෙකුගේම සහ ආයතනයකම අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා යොමු සමාජීය හා කළමනාකරන ක්‍රියාවලියක් නිසා මෙහිදී අලෙවිකරණයේ ව්‍යාපාරිකයට වැදගත් වෙනවා, ඒ වගේම පාරිභෝගිකයට වැදගත් වෙනවා, ඊට අමතරව ආර්ථිකයටද වැදගත් වෙනවා. අප දැන් බලමු මේ එක් එක් පාර්ශවයන්ට එලෙසද අලෙවිකරණය වැදගත් වන්නේ කියලා. ව්‍යාපාරිකයට වැදගත් වන ආකාර කිහිපයක් මා මේ දක්වා තිබෙනවා. අලෙවිකරුවාට ගනුදෙනුකරුවන් වටහා ගැනීම. මොන වගේ උවමනා තිබෙන ගනුදෙනුකරුවන්ද තමන්ගේ ඉලක්ක වෙළඳපොළේ සිටින්නේ යන්න වටහා ගැනීමට අලෙවිකරණය වැදගත්. ඒ වගේම ගනුදෙනුකරුවන් නිර්මාණය කර ගන්න. මෙතෙක් තමාගේ නිෂ්පාදිතය වෙත නැඹුරු නොවුණු
නව ගනුදෙනුකරුවන් නිර්මාණය කර ගැනීමට අලෙවිකරණය වැදගත්. ඒ වගේම ගනුදෙනුකරුවන් රඳවා ගැනීම. තමන් වෙත දැනට ආකර්ෂණය වී සිටින ගනුදෙනුකරුවන් තවදුරටත් දිගු කාලයක් රඳවා ගැනීමට අලෙවිකරණය වැදගත්. ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරමින් ලාභ උපරිම කර ගැනීම. එපමණක් නොවේ තරංකාරීත්ව වාසි නිර්මාණය කර ගැනීමෙන් ව්‍යාපාරයේ රැඳී සිටීම. සෙසු තරංකරුවන් අභිබවා යමින් තමන් සතුව විශේෂ තරංකාරීත්ව වාසි ඇති කර ගැනීමෙන් දිගු කාලයක් ව්‍යාපාර රැඳී සිටීමට අලෙවිකරණය වැදගත් යන්නයි එයින් අදහස් කරන්නේ. ඒ වගේම පාරිභෝගිකයාට වැදගත් වන ආකාර තමා වියදම් කරන මුදලට උපරිම තෘප්තියක් ලැබීමට, ඒ වගේම වෙළඳපොළ පිළිබඳ තොරතුරු ලැබීමෙන් තමාට දැනුම්වත් වීමට, වෙළඳපොළ භාණ්ඩ හා සේවා සුලභ වීම නිසා තම පරිභෝජන රටාව පහසු වීම, ඒ වගේම ඉතා පහසුවෙන් නිෂ්පාදිත ලබාගත හැකි වීම, ඒ වගේම විවිධ භාණ්ඩ පරිභෝජනයෙන් තමන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගත හැකි වීම. ඒ වගේම අලෙවිකරණයේ වැදගත්කම ආර්ථිකයට පෙළසද කියා බලමු. නිෂ්පාදිත පුළුල් වීම, රට තුළ නැත්නම් ආර්ථිකය තුළ නිෂ්පාදිත පුළුල් වීම. ඒ වගේම සේවා නියුක්ති වර්ධනය වීම. අලෙවිකරණ ක්‍රියාදාමය හරහා පුද්ගලයන්ට රැකියා අවස්ථා නිර්මාණය වීමෙන් රටේ සේවා නියුක්තිය වර්ධනය වෙනවා. ඒ වගේම ව්‍යාපාර සංවර්ධනය වීම. ඒ ආර්ථික වෘද්ධියේ එක ලක්ෂණයක් ව්‍යාපාර සංවර්ධනය වීම. ඒ වගේම රට තුළට විදේශ විනිමය උපයා ගන්නට හැකි අලෙවිකරණය ජාත්‍යන්තරව ක්‍රියාත්මක වෙද්දී. ඒ වගේම රට තුළ පුද්ගලයන් අතර ආදායම් බෙදී යාම විෂමතාවය අවම වෙනවා හොඳ සාර්ථක අලෙවිකරණයක් ඒ රට ක්‍රියාත්මක වෙද්දී. හොඳයි. එහෙමනම් මා විශ්වාස කරනවා ඔබට මෙම දේශනය තුළින් අලෙවිකරණය පිළිබඳ හැඳින්වීම, අලෙවිකරණ හර සංකල්ප සහ අලෙවිකරණයේ වැදගත්කම යන මාතෘකා පිළිබඳව යම් අවබෝධයක් ලැබුණායි කියා මෙම නිපුණතාවට අදාළ අනෙකුත් නිපුණතා මට්ටම් වලින් හමු වෙනතුරු ඔබට ස්තුතියි. සුබ දවසක්.